ශ්‍රීමත් ආතය කොනන්ටොයිල්ගේ ස්ටොක් බ්‍රෝකර්ස් ක්ලාක් නම් වූ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාව ඇසුරෙන් ලිපිකරුගේ අභිරහස. අද නම් මේ සංගරාව කොහොම හරි කියවලා ඉවරක් කරන්න ඕනේ. මේක බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව පළ කරන සංගරාව නිසා අලුතින් කරන පරීක්ෂණ ගැන විස්තර හුඟක් තියෙනවා වගේ. කවුද මේ උදේ පාන්දරම? අදත් මේක කියව ගන්න බැරි වෙයි වගේ. හලෝ, good morning Holmes. උඹ කාලකින්නේ? good morning Watson. මට කාලෙකින් Watson මුණ ගැහුනෙත් නැහැනේ. ඔහොම තමයි. විවාහ ජීවිතයට ඇතුළු වෙලා රැකියාවේ කටයුතු වලට මැදි වුණාම යාළුවෝ අමතක වෙනවා. අපොයි නෑ Holmes. එහෙම හිතන්න එපා. මම මේ ඊයේ රාත්‍රියේත් හෝම්ස්ගේ රහස් පරීක්ෂණ කටයුතු ගැන ලියපු සටහන් පොතක් අරගෙන බැලුවා. ඒව පිළිවෙලක් කරන්නයි මම මේ හිතාගෙන ඉන්නේ. එන්න. අතුරට ඇවිත් ඉන්න ගන්නකෝ. අපි අන්තිමට කරපු අර සිව්සලකුණ පරීක්ෂණය නිසා මිසිස් වොට්සන් හොඳටම බය වුණා නේද? කොහොමද දැන්? එයාගේ සැප සනීප? වරදක් නෑ. බොහොම ස්තුතියි. ඔහොම ඉඳ ගන්න හෝම්ස්. වෛද්‍ය වෘත්තිය නිසා ඔබට රහස් පරීක්ෂණ කටයුතු ගැන තිබුණු උනන්දුව අඩු වෙලා නැහැ නේද වොට්සන්? අපොයි නෑ. මගේ සටහන් වාර්තාවලට තවත් ඒ වගේ අත්දැකීම් එකතු කරගන්න මං කැමතියි. අද වුණත් කැමතිද එහෙම අත්දැකීමක් විඳ ගන්න? ඔව්. අද වුණත් කැමතියි. එහෙමනම් කැමතිද බර්මින්ග්හැම් දිහා යන්න? කැමති. එතකොට ඔබේ වෙදකම් කිරිල්ලට මොකද වෙන්නේ? මගේ ඩිස්පෙන්සරියේ වැඩ ටික බලා ගන්න කියලා අල්ලපු ගෙදර ඉන්න දොස්තර මහත්තයාට කියනවා. එයා නිවාඩු ගත්තාම මමත් එයාගේ ලෙඩ බලනවානේ. ඒක කොච්චර වාසනාවක්ද? වොට්සන්, මට පේන විදිහට පහුගිය දවස්වල වොට්සන් අසනීප ගතියකින් හිටියද? ගිය සුමානේ දවස් 3ක්ම ගෙට වෙලා ඉන්න සිද්ධ වුණා උණහින් බෙස්සාව හැදිලා. හෝම්ස් කොහොමද ඒක දන්නේ? මගේ මුණේ ලෙඩ පාටක් නැහැනේ. වොට්සන් දන්නවනේ මගේ නිරීක්ෂණ ක්‍රම ගැන. ඔබ එහෙනම් ඒක අනුමාන කළා. ඒත් අනුමාන කරන්න මුල්ුණු හේතුව මොකද්ද? ඔබේ සෙරෙප්පු දෙක. ඒක ළඟට ගත්තු දෙකක් බව පේනවා. වොට්සන් කකුල් දෙක ටිකක් උඩින් තියාගෙන ඉන්න නිසා මට සෙරෙප්පු දෙකේ පතුල් පේනවා. ඒවා තරමක් දුරට පිච්චිලා වගේත් පේනවා. ඒවා වතුරට අහු වෙලා පස්සේ තෙත ගතිය අරින්න රත් කරද්දි පිච්චුනාද කියලාත් මම හිතුවා. ඒත් ඔය එක් සෙරෙප්පු අඩියක තාමත් තියෙනවා වෙළඳ සලකුණ සඳහන් කොළ කැබැල්ල. තෙත ගතියට අහුණා නම් ඒක ගැලවිලා යන්න ඕනනේ. එහෙමනම් ඔබ ගිනි උදුන දිහාට දෙපා දික් කරගෙන වාඩි වෙලා ඉන්න ඇති. හොඳ ශරීර සෞඛ්‍යයක් ඇති මිනිහෙක් නම් මේ වගේ කාලයක ගේ ඇතුළට වෙලා වාඩි වෙලා ඉන්නේ නැහැනේ. ඉතින් මං තීරණය කළා වොට්සන් ඔබට යම් අසනීප තත්ත්වයක් තියෙන්න ඇති කියලා. එහෙමනම් ඔබ එනවා නේද බර්මින්ග්හැම් යන්න? මොකද කාරණේ? අපි ඒ ගැන කෝච්චියේදී කතා කරමු වොට්සන්. මගේ ගනුදෙනු කාර්යය අස්ස කරත්තෙකුත් අරගෙන ඇවිත් එළිය බලන් ඉන්නවා. මට මිනිත්තුවක් දෙන්න හෝම්ස්. පොඩි ලියුම් කෑල්ලක් තියලා යන්න ඕනේ මගේ යාළු දොස්තර මහත්තයාට. හොඳයි. මම දොර ළඟ බලන් ඉන්නවා. හරි. මගේ වැඩ ඉවරයි. මම ලෑස්ති. යමු. වොට්සන්, ඔබේ අසල්වැසි දොස්තර මහත්තයා ඉන්නේ අරගෙයි වෙන්න ඕනි. ඔව්, ඒක තමයි. එයත් මං වගේම මේ පළාත ඩිස්පෙන්සරියක් පවත්වාගෙන ගිය වෙනත් දොස්තර කෙනෙකුගෙන් ව්‍යාපාරේ මිලට ගත්තා. ඒ ව්‍යාපාරේ පැරණි එකක්ද? මේ ගොඩනැගිලි දෙක හදපු කාලේ ඉඳලම දෙපොළෙම වෛද්‍ය සේවය කෙරලා තියෙනවා. ඔබ වඩා හොඳ එක සල්ලි වලට ගත්තා නේද? මං එහෙම හිතනවා.
ඒත් ඔබ ඒ ගැන දන්නේ කොහොමද? බලන්නකො මේ පඩිය දිහා. මේක බොහොම තදින් ගෙවිලා ගිහින් තියෙනවා. හුඟ දෙනෙක් මෙතනින් එහෙ මෙහෙ ගිහින් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් බෙහෙත් ගන්න හුඟා කය එන්නේ නැති. එහෙනම් ඒක හෝම්ස්ගේ උකුසු ඇසට හසු වෙච්ච තවත් කාරණයක්. වොට්සන්, මේ කරත්තේ වාඩි වෙලා ඉන්න මහත්තයා තමයි මගේ ගනුදෙනුකාරයා. මිස්ටර් හෝල් පී ක්‍රොෆ්ට්. අඳුරගන්නකෝ, මේ මගේ මිත්‍රයා උදව්කාරයා ඩොක්ටර් වොට්සන්. කොහොමද? සන්තෝෂයි අඳුරගන්න ලැබුණාට. හොඳයි. එහෙමනම් අපි පිටත් වෙමු. අපිට කෝච්චි අල්ල ගන්නත් තියෙනවනේ. ළමයා, ටිකක් ඉක්මනින් කරත්ත දැක්වුවොත් හොඳයි. එහෙමනම් බර්මින්ග්හැම් වලට යනතුරු අපිට මිනිත්තු 70ක කාලයක් තියෙනවා. මිස්ටර් පීකොෆ්ට්, මගේ යාළුවට දැනගන්නත් එක්ක ඔබට සිද්ධ වෙච්ච අකරතැබ්බය ගැන විස්තර කියන්නකෝ. මම කතා කියන්න නම් එච්චර දක්ෂෙක් නෙවෙයි. ඒත් මං උත්සාහ කරන්න. මං රැකියාව කළේ කොක්සන් ඇන්ඩ් වුඩ්හවුස් සමාගමේ. මං අවුරුදු 5ක් එතන සේවය කළා. ඒත් කම්පැනියේ බංකොලොත් වුණාම මං අසු. ලිපිකරු 27 දෙනෙකුට රැකියාව නැති වුණා. මං උපයගත්ත මුදලින් පවුම් 70ක් විතර ඉතිරි කරගෙන තිබුණා. ඒත් තත්ත්වය අමාරු වුණේ ඒ මුදලත් ඉවර වුණාම. රස්සා හොයාගන්න 17 ගියා. සපත්තු ගෙවුණා විතරයි. රස්සාවක් ලැබුණේ නැහැ. ඉතින් ඔබ කොහොමද අමාරු තත්ත්වෙන් ගැලවුනේ? අන්තිමේ මවුසන් ඇන් විලියම්ස් සමාගමේ ඇබෑර්තුවක් ගැන පළ කරපු දැන්වීමක් මම දැක්කා. ඒක කොටස් වෙළඳපොලේ ප්‍රසිද්ධ තරවුකාර සමාගම. මං ඉල්ලුම් පත්‍රයක් දැම්මා. මං හිතුවේ නෑ මට අවස්ථාව ලැබෙයි කියලා. ඒත් ඊළඟ සඳුදා සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා මට ලිපියකින් කැඳවීමක් ලැබුණා. මගේ පෙනුම ගැලපෙනවා නම් මට රැකියාව ලැබෙන බව ඒ ලියුමේ සඳහන් වුණා. මට ටිකක් පුදුම හිතුණා. රැකියාව මට ලැබෙයි කියන විශ්වාසයකුත් මට තිබුණා. මම පදිංචි වෙලා හිටියේ හැම්ස්ටෙඩ් වල පෝටස් ටෙරස් කියන තැන අංක 17. ඔන්න ඔය කියන අතරේ තමයි නොහිතපු දෙයක් සිද්ධ වුණේ. ඒ ගැනත් කියන්න. මගේ මේ මිත්‍රයා සේරම තොරතුරු දැනගන්න එක හොඳයි. ඒක උනේ මෙහෙම. මට රැකියාව ලැබෙන බවට පොරොන්දු වෙන ලියමන ලැබුණ දවසේ හැන්දෑවේ මම කාමරයට වෙලා සුරුට්ටුවක් කරමින් හිටියා. මට වුණා දොර සීනුව වදිනාට. පීක්‍රොෆ්ට් මහත්තයා, කවුද කෙනෙක් ඇවිත් ඉන්නවා මුණ ගැහෙන්න? මේ එනවා. කවුද මේ වෙලාවේ මාව හම්බ වෙන්නේ? කවදාවත් දැකපු කෙනෙක් නම් නෙමෙයි. මේ මිස්ටර් හෝල් පී ක්‍රොෆ්ට් වෙන්න ඕනේ. ඔව් මම තමයි. කලින් වැඩ කළේ කොක්සන් ඇන් වුඩ්හවුස් සමාගමේ. කොක්සන් සමාගමේ මැනේජර් හැටියට වැඩ කළ පාකර් තමයි මට ඔබ ගැන විස්තර කිව්වේ. මම ඔෆිස් එකේදී හොඳින් වැඩ කළ බව ඇත්ත. ඒත් ඒක කතා බහට ලක් වෙන්න තරම් වැදගත් කාරණයක් නෙවෙයි. රස්සාව නැතිව හිටි කාලෙත් මුදල් කටයුතු කරන ඔබ සොයා බැලුවද? කොටස් වෙළඳපොලේ මිල ගණන් ගැන මං හැමදාම විස්තර හොයලා බැලුවා. ෂයර්ස්ලගේ මිල ගණන් කොහොමද? 105 ඉඳලා 105.25ක් දක්වා. පංකාදුයි නේ. මවුසන්ලා ළඟ ලිපිකරුවෙක් වෙන එක ඔබට මදිකම. ඔබ දක්ෂයෙක්. ඔබ මොනවා කිව්වත් මට රස්සාවක් හොයාගන්න අමාරු වුණා. දැන් මවුසන්ලා ළඟ මට ලැබිලා තියෙන රස්සාව මට බොහොම වටිනවා. ඔබේ වටිනාකම ගැන සලකනකොට මට ඔබට ගෙවන්න පුළුවන් වෙන්නේ බොහෝම සුළු මුදලක්. හැබැයි ඒක මවුසන්ලා ගෙවන ගානට වඩා වැඩි. බොහෝම වැඩි. ඒත් මම සඳුදා උදේ මවුසන්ලා ළඟ වැඩට යනවානේ. විකාර.
සඳුදා උදේ වෙනකොට ඔබ ෆ්‍රැන්කෝ මිඩ්ලන්ඩ් හાર્ඩ්වෙයාර් කම්පැනි එකේ මැනේජර්. තේරුණාද? ඒක ශාඛා 134ක් තියෙනවා. එතකොට ප්‍රංශයේ බ්‍රසල්ස් නගරයේ සැන් රිමෝ නගරේ තවත් ශාඛා තියෙනවා. මම කවදාවත් එහෙම කම්පැනි එකක් ගැන අහලා නැහැ. ඒක පුදුමයක් නෙවෙයි. මේ සමාගමට මූලධනය සපයන අය මේ වැඩේ කරන්නේ රහසිගතවයි. ඒ නිසා අපි වැඩි ප්‍රසිද්ධියක් දෙන්නේ නැහැ. මගේ සහෝදරයා හැරි පින තමයි මුදල් අංශයේ කටයුතු බාර වෙන්නේ. එයා දැන් අපේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා. මම මේ පළාතට එනවා කියලා එයා දැන හිටියා. එයා තමයි මට කිව්වේ සුදුසු කෙනෙක් හොයලා සමාගමට බඳවා ගන්න කියලා. පීක්‍රොෆ්ට් මහත්මයා මුල් අවුරුද්දේ අපි ඔබට පවුම් 500ක් ගෙවන්නම්. ඒක සුළු ගාණක් තමයි. පවුම් 500ක්? ඔව්. පවුම් 500ක් සුළු ගාණක් වෙන්නේ කොහොමද? ඒ ඉතින් පටන් ගන්නෙදී ඔබ කරන හැම ව්‍යාපාර කටයුත්තකින්ම ඔබට 1%ක කොමිස් මුදලක් ලැබෙනවා. ඒ මුදල ඔබේ වැටුපට වඩා වැඩි වෙයි. ඒ දෙයනේ මං යකඩ බඩු වෙළඳාම ගැන මෙලෝ දෙයක් දන්නේ නැහනේ. ඒත් ඔබ මිල ගණන් ගැන දන්නවනේ. මහත්මයා මවුසන්ලා මට ගෙවන්න පොරොන්දු වුණේ පවුන් 200යි. ඒත් එතන රැකියාව ස්ථිරයි. ආරක්ෂාව තියෙනවා. ඔබේ සමාගම ගැන මම එච්චර දෙයක් දන්නේ නැහනේ. ඔබේ කල්පනාව හරිම සාධාරණයි. රැකියාවේ ස්ථිරභාවය ගැන ඔබට සැක කරන්න දෙයක් නැහැ. මම ඔබට පවුන් 100ක වැටු පත්තිකාරමක් ලබා ගන්න ලියමනක් දෙන්න. බොහොම ස්තුතියි. එහෙමනම් හෙට එකට බර්මින්ගහැම් වලදී මුණ ගැහෙන්න. තැන අංක 126B කෝපරේෂන් ස්ට්‍රීට්. මෙන්න මේ ලියමනක් අරගෙන යන්න. ඔබට කොහොම ස්තුති කරන්නද කියලා මම දන්නේ. තවත් එක කාරණයක් තියෙනවා. ඔය මේසේ උඩ තියෙන කඩදාසිය අරගෙන මට පොඩි සටහනක් ලියලා දෙන්න. ෆ්‍රැන්කෝ මිඩ්ලන්ඩ් හાર્ඩ්වෙයාර් කම්පැනි එකේ බිස්නස් මැනේජර් හැටියට රැකියාව කරන්න කැමතියි කියලා ඒක ලියන්න. පවුම් 500ක අවම වැටුපට කැමතියි කියලාත් ලියන්න. හොඳයි. මම ඒක ලියලා දෙන්න. පොඩ්ඩක් ඉන්න. තවත් සුළු ප්‍රශ්නයක්. මේ මවුසන් සමාගමේ රැකියාවට ඔබ මොකද කරන්නේ? මම ඉල්ලාස් වෙන බව ලියලා ලියුමක් යවනවා. එපා. මම මවුසන් සමාගමේ මැනේජර් එක්ක ඒ ගැන කතා කළා. මම කිව්වා ඔබට පවුම් 500ක් ගෙවන බව. ඔබ යන්නේන මන් නැතිව ඉන්න කෙනෙක් නිසා එයාලා දීපු රස්සාව අත්තරන එකක් නෑ කියලා එයා කිව්වා. ඒ මිනිහට පිස්සු. මම යන්නේන මං නැති එකෙක් නෙමෙයි. මට ඒ මිනිහා මුණ ගැහිලත් නෑ. රස්සාව පොරොන්දු වෙලා ලියමනක් ලැබුණ එක විතරයි. බොහොම හරි. දැන් ඔබ පවුම් 500ක වැටුපක් ලබන කෙනෙක්. නිවැරදිම හෙට දවල් 1ට කියපු ඇඩ්‍රස් එකට එන්න. මම යනවා. බවදා මම කෝච්චියෙන් බර්මින්ගහැම් වලට ගිහින් දීපු ඇඩ්‍රස් එක හොයාගෙන ගියා. දැන් හොයාගන්න ඒ තරම් අමාරුනේ නෑ. කලින්දා රෑ දැකපු ආතර් කියන පුද්ගලයා වගේම පුද්ගලෙක් එතන හිටියා. එකම උසමහත. එකම කටහඬ. වෙනසකට තිබුණේ එයා හොඳින් රැවුල කපලා හිටපු එක විතරයි. මිස්ටර් පීක්‍රොෆ්ට්, ඔබ බර්මින්ගහැම් වලට ගිහිල්ලා ෆ්‍රැන්කෝ මිඩ්ලන්ඩ් හાર્ඩ්වෙයාර් කම්පැනි එකේ මැනේජර්ව හමු වුණු වෙලාවේ සිද්ධ වුණු දේත් අපිට කියන්නකෝ. මම ආතර් පින මට දීපු ලියුම එයාගේ සහෝදරයාට හැරි පිනට දුන්නා. එයා ඒක කියවලා බැලුවා. මං හිතුවේ ඒක බොහොම ලස්සන කන්තෝරුවක් වෙන්න ඇති කියලා. ඒත් එක පාළු දූවිලි පිරුණු තැන. හැරි පින මට වාඩි වෙන්න කිව්වා. මගේ සහෝදරයා ඔබ ගැන බොහෝම පැහැදිලා ඉන්න බව පේනවා. මේ කන්තෝරුවේ පෙනුම ගැන එච්චර හිතන්න එපා. වැඩ පටන් ගන්න එකයි තියෙන්නේ. මොනවද මගේ රාජකාරී කටයුතු? හොඳයි මං කියලා දෙන්නම්. මේ තියෙන්නේ පැරිස් නගරයේ විස්තර ඇතුළත් ඩිරෙක්ටරි එකක්. මේකේ වෙළඳ කටයුතු ගැන විස්තර සේරම තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ යකඩ බඩු වෙලෙන්දන්ගේ නම් ටිකත් ඇඩ්‍රස් ටිකත් ලකුණු කරන එකයි. ඩිරෙක්ටරිය ගෙදර ගෙනිහින් ඒ වැඩේ කරන්න. මට ඒ විස්තර බොහෝම වැදගත් වෙනවා. ඉතින් මං ඒ දෙවන්ත පොතත් අරගෙන මන් අතර වෙලා හිටපු හෝටලෙට ගියා.
යකඩබඩු වෙලෙන්දන්ගේ නං ලකුණු කරන්න කලින් මම අලුත් සමාගමේ පෙනුම ගැන ආයෙත් කල්පනා කළා. ඒත් මට මුදල් අත්තිකාරමක් ලැබිලා තිබුණු නිසා කමක් නැහැ කියලා මං වැඩේ පටන් ගත්තා. සඳුදා වෙනකොට මට ඉවර කරගන්න ලැබුණේ එච් අකුර දක්වා විතරයි. ඒත් මම හැරී පිනගේ ඔෆිස් එකට ගියා. ඔහු කිව්වා බදාදා වෙනතුරු ඒ වැඩේ කරන්න කියලා. බදාදා ගියාම සිකුරාදා වෙනතුරු කරන්න කිව්වා. ඉතින් සිකුරාදා ඒ කියන්නේ ඊයේ මම ඔෆිස් එකට ගියා. ඉතින් මොකද හැරී පින කිව්වේ? මිනිහා මට කිව්වා ඩිරෙක්ටරි එකේ තියෙන ලී බඩු වෙලෙන්දන්ගේ නම් සේරම ලකුණු කරන්න කියලා. යකඩ බඩු වෙලෙන්දෝ වගේම ලී බඩු වෙලෙන්දොත් පිඟන් බඩු විකුණන බව ඔහු මට කිව්වා. ඕනෑවට වඩා වැඩේ ගැන මහන්සි නොවී වැඩ කරන්න කියලාත් කිව්වා. ඊළඟ දවසේ 7ට ඇවිත් මුණ ගැහෙන්න කිව්වා. ඒත් මෙතනදී එක වැදගත් දෙයක් සිද්ධ වුණා. ඒ මොකක්ද? විනෝද වෙන්න සංගීත ශාලාවට එහෙම යන්න කියලා මිනිහා මට උපදෙස් දීලා හයියෙන් hina වුණා. එතකොට මම දැක්කා එයාගේ දත් ඇන්දේ වම් පැත්තේ දතක් ගොර හැඩි විදියට රත්තරන් වලින් පුරවලා තිබුණු බව. ඉතින් ඒකේ යමුත් මොකක්ද? මිනිස්සු රත්තරන් වලින් දත් බඳිනවානේ. හේතුව මේකයි මිස්ටර් හෝම්ස්. ලන්ඩන් වලදී මාව මුණ ගැහිලා මාව රැකියාවට බඳවගත්ත ආතර් පිනගේ දත් ඇන්දෙත් ඒ වගේම රත්තරන් දතක් තිබුණා. කටහඬ, රූපය, උස මේ හැම දෙයකින්ම සමාන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්න පුළුවන්ද කියලා මට හිතුණා. ෆ්‍රැන්කෝ මිඩ්ලන්ඩ් සමාගමේ අධ්‍යක්ෂකවරයා. ඒ කියන්නේ හැරී පින තමන්ගේ සහෝදරයා කියලා ආතර් කියපු නිසා මුලදී මගේ හිතේ ඒ තරම් සැකයක් ඇති නොවුණත් රත්තරන් දත දැක්කට පස්සේ මගේ හිත කැළඹුණා. එකම දත එකම තැන එකම විදියට රත්තරන් වලින් පුරවලා. ඉතින් මිස්ටර් පීක්‍රොෆ්ට් මොකද ඊළඟට කළේ? මම තාවකාලිකව නතර වෙලා හිටි හෝටලේ කාමරයට ගියා. මම දිගටම කල්පනා කරුවා. ඇයි මාව ලන්ඩන් වල ඉඳලා බර්මින්ගම් වලට එව්වේ? එකම පුද්ගලයා මේ විදියට හැසිරෙනවද කියලා මං කල්පනා කළා. මේකේ මොකක් හරි ලොකු ගැටලුවක් ඇති බව මට තේරුම් ගියා. ඉතින් මං මිස්ටර් හෝම්ස් හොයාගෙන ආවා. බොහොම සිත් ගන්නා කතන්දරයක් මිස්ටර් පීක්‍රොෆ්ට්. බැරිද වොට්සන්ටයි මටයි ඔය ආතර් පිනව මුණ ගැහෙන්න මාර්ගයක් පාද ගන්න? ඇයි බැරි? ආතර් පින හැරී පින කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියන මන් දන්නේ නැහැ. ඒත් මට පුළුවන් මේ මහත්තුරු දෙන්න මගේ බොස් ළඟට එක්කගෙන යන්න. හරි. අපි ලෑස්ති. දැන් නම් බර්මින්ගම් වලට හොඳටම කිට්ටුයි වගේ. දැන් වෙලාව 7ට විතර ඇති වොට්සන්. අපි යමු කෝපරේෂන් ස්ට්‍රීට් එක දිහාට. මට ෆ්‍රැන්කෝ මිඩ්ලන්ඩ් සමාගම තියෙන තැන බලා ගන්න ඕනේ. ඒක හොඳයි. ඒත් මගේ බොස් හැරී පින නම් මුණ ගැහෙන්න බැරි වෙයි. එයා එන්නේ නියම කරගත්තු වෙලාවට විතරයි. අනෙක් වෙලාවට කන්තෝරුවේ කවුරුවත්ම නැහැ. ඒක කල්පනා කරලා බලන්න වටින කාරණයක්. කොයිකටත් අපි කන්තෝරුව දෙහාට ගිහිල්ලා බලමුකෝ. දෙයනේ මේ මොකද මේ? ඇයි මිස්ටර් පීක්‍රොෆ්ට්? ඇයි කලබල වුනේ? අර බලන්න. අපිට ඉදිරියෙන් යන අර හාදියා දිහා බලන්න. අන්න එයා තමයි මිස්ටර් පින. අර බලන්න. අන්න යාර පත්තර විකුණන කොළුවගෙන් පත්තරයක් ගත්තා. අන්න ඒ ගමන මිනිහා ඔෆිස් එකට ඇතුල් වුණා. පුදුමයි. මේ මිනිස්සයා මේ වෙලාවේ මෙතන මොනවා කරනවද? අපි යමු ඔෆිස් එක ඇතුළට. මිස්ටර් පීක්‍රොෆ්ට්, අපි දෙන්නම හඳුන්වලා දෙන්න යාළුවෝ හැටියට. හරි. ඉක්මන් කරමු. මෙතන පඩිපෙලක් නේ. මිනිහා උඩ නැගලා ඉවරයි. අපි නැගිමු. තට්ටු පහක්ම මෙහා තියා බොහොම ඉක්මනින් නැගලා වගේ. මිස්ටර් පීක්‍රොෆ්ට්, තට්ටු කරලා බලන්න. ඔෆිස් කාමරේ දොර යාන්තමට ඇරිලා. ඉන්න. මම තට්ටු කරන්න.
එන්න ඇතුළට. යමු ඇතුළට. මම කියපු විදියටම හැසිරෙන්න ඕනේ. හරි යමු. අවේලාවේ ආවට සමා වෙන්න මිස්ටර් පින. මම ආවේ වැදගත් කාරණයකට. ඒත් දැන් හිතනවා පස්සේ වෙලාවක ආවනම් හොඳයි කියලා. මිස්ටර් පිනට සනීප නැහැ වගේ. ඔව් ටිකක් අසනීප තමා. ඒකට කමක් නෑ. කවුද මේ ඔබත් එක්ක ඇවිත් ඉන්න දෙන්න? මගේ හොඳ යාළුවෝ දෙන්නෙක්. මෙයා මිස්ටර් හැරිස්. බර්මන් 7. අනිත් එකනා මිස්ටර් ප්‍රයිස්. එයා මෙහෙම කෙනෙක්. දෙන්නටම රස්සාවල් නැහැ. ඉතින් මේ සමාගමේම ඒ දෙන්නටත් රස්සාවල් ලබා ගන්න පුළුවන්ද කියලා බලන්නයි එක්කගෙන ආවේ. පුළුවනි. මොකක්ද මිස්ටර් හැරිස්ගේ රැකියාව? මම ගණකාධිකාරවරයෙක්. ඒ අංශයට කෙනෙක් ඕන වෙනවා. එතකොට ඔබ මිස්ටර් ප්‍රයිස්? මම ලිපිකාර රස්සාව තමයි කරන්නේ. පීක්‍රොෆ්ට් ඔයගේ යාළුවෝ දෙන්නටම මේ සමාගමේ රැකියාව ලැබෙනවා. ඒක සැකයක් නෑ. අපි තීරණයක් කරගෙන දන්වන්නම්. හරි. දැන් ඉතින් දෙයියන්ගේ නාමයෙන් මෙතනින් පිට වෙලා යන්න. බොස්ට අමතක වුණා වගේ. හෙට කරන්න තියෙන වැඩ ගැන මට උපදෙස් වගේක් දෙන්න තියෙනවා කිව්වා නේද? ඔව්. පීක්‍රොෆ්ට් තමන්ගේ යාළුවෝ දෙන්නත් එක්ක මිනිත්තු 2-3ක් ඔහොම ඉන්නකෝ. මන් ටිකකින් එන්න. මිස්ටර් පීක්‍රොෆ්ට්. නිහා අපේ ඇහැ වහලා පැනගත්තවද්ද? ඒක සිද්ධ වෙන්න ක්‍රමයක් නැහැ. පිට වෙන මාර්ගයක් ඒ පැත්තෙන් නැහැ. එක කාමරයක් තියෙනවා ඇතුලේ. ඒකට පිට වෙන්න දොරක් නැහැ. ඒක නිකම්ම හිස් කාමරයක්. මිනිහා ඒක ඇතුලේ මොනවා කරනවද? මිනිහා හිටියේ හොඳටම බය වෙලා. මාගෙට මලා වගේ. අපි පොලිසිය අය කියලා සැක කරන්නේ නැති. මිනිහා සුදු මැලියුනේ අපි දැකලා නෙවෙයි. මේ ගොඩනැගිල්ලට ඇතුළු වෙනකොටත් මිනිහා හිටියේ බය වෙලා. මං හිතන්නේ අන්න හදේ දොරට ගහනවා වගේ. ආවල් ඒකටද එහෙම කරන්නේ? බලා ඉඳලා වැඩක් නැහැ. ඉක්මන් කරමු. යමු. අර දොර කඩමු. සද්‍යාවේ ඇතුලේ. පුතුමයි. වොට්සන් මේක හිස්නේ. කවුරුවත්ම නැහැ. අර බලන්න හෝම්ස්. අපි හිටපු කාමරේ පැත්තේ කෙළවරේ තියෙනව නේද තවත් දොරක්? හරි. සද්ද ඇහෙන්නේ පැත්තෙන් තමයි. අපි ඒ දොරට අරලා බලමු. දෙයනේ. මේ මොකද? මේ පින නේද? මිනිහා කලිසමේ පටි දෙකකින් එල්ලිලා. හෝම්ස් මම මිනිහා උස්සලා අල්ලගන්නම්. පීක්‍රොෆ්ට් එක්ක එකතු වෙලා ඔය බෙල්ල වටේ තියෙන ඉලාස්ටික් පටි දෙක ගලවන්න. හරි. උස්සන්න පීක්‍රොෆ්ට්. හරි. දැන් ඔන්නොහොම බිම දිගා කරවන්න. දෙයනේ මේ මනුස්සයාගේ මූණත් නිල් වෙලා. හුස්ම වැටෙන්නෙත් නෑ වගේ. ඉන්න මම බලන්න. නෑ. ලොකු ආසනාවක්. මිනිහාගේ හුස්ම වැටෙනවා. අර වතුර කුරුලේත්තු මෙතනට ගේන්න පීක්‍රොෆ්ට්. හරි මං ගේන්න. මෙන්න. මිනිහා මැරෙන එකක් නෑ. ටික වෙලාවකින් සිහිය එවි. අපි පොලිසියට දැවුවොත් හොඳයි. ඒත් මගේ ප්‍රශ්නේ තාම විසඳිලා නෑනේ. ඇයි මේ අය මාව ලන්ඩන් වල ඉඳලා මෙහෙ ගෙන්නුවේ? ඒක මම පහදලා දෙන්නම්. මේ මුළු ගැටලුවම කාරණා දෙකක් මත පදනම් වෙනවා වොට්සන්. පළවෙනි කාරණය තමයි මිස්ටර් පීක්‍රොෆ්ට් ලවා කැමැත්ත පළ කරන ලියවිල්ලක් ලබා ගැනීම. ඒක ඔබගේ අත්තකුරින්ම ලබා ගන්න උන්ට ඕනෑ කළා. උන්ට මොකටද මගේ අත්තකුරු? කාට හරි ඔබේ අත්තකුරු අනුකරණය කරන්න ඕන වෙලා තියෙනවා. අනෙක් කාරණේ තමා මවුසන් සමාගමෙන් ඉල්ලා අස්වන ලියුමක් යවන්න එපා කියලා ආතපින ඔබෙන් කළ ඉල්ලීම. ඒකෙන් අදහස් වෙන්නේ සඳුදා උදේ හෝල් පීක්‍රොෆ්ට් මවුසන් සමාගමේ රැකියාවට එන බව ඒ සමාගමේ මැනේජර්ට අවබෝධ කරවීම. තේරුණාද? එහෙනම් ඒ මිනිහා මාව ගොනාට ඇන්දෙව්වා. ඔබ වෙනුවට පෙනී හිටින්න කෙනෙකුට ඕනෑ වුණා.
ඒ පුද්ගලයාට ඔබේ අත්අකුරු අනුකරණය කරන්නත් ඕනේ වුණා. මිස්ටර් පීටොෆ්ට්, මවුසන් සමාගමේ කිසිම කෙනෙක් ඔබට පුද්ගලිකව හමු වෙලා නැහැ. නේද? නැහැ. රැකියාවට තෝරගත් බව දැනගන්න ලැබුණේ තැපෑලෙන්. සඳුදා රැකියාවට යන්නයි මං හිතාගෙන හිටියේ. ඒ අතරේ තමයි මේ ආතකින කපටියා කඩාපාත් උනේ. ආතරම තමා හැරි පින හැටියට පෙනී හිටියේ. මේ සෙල්ලමට පුද්ගලයෝ දෙන්නෙක් සම්බන්ධයි. එක්කෙනෙක් මිස්ටර් පීක්‍රොෆ්ට් වගේ මවුසන් සමාගමේ රැකියාවට යනවා. අනිකා ඔබ රැකියාවට බඳවාගත්තු තැනැත්තා. ඒත් ඔබේ හාම්පුතා හැටියට තුන්වැන්නෙක් අවශ්‍ය වුණා. අනෙතෙන්දි තමයි ආත හැරි හැටියට පෙනී හිටින්න එයා තීරණය කරන්න ඇත්තේ. මේ ගැන වහාම මවුසන් සමාගමට දැනුම් දෙන්න වෙයි. ඔව්. ඒක කරන්න පුළුවන්. ඒත් මේ තක්කදි වැඩේට සම්බන්ධ දෙන්නගෙන් එක්කෙනෙක් මෙතෙන්දි එල්ලිලා මැරෙන්න හැදුවේ ඇයි? පත්තරේ බලන්න. එල්ලිලා මැරෙන්න හැදුවේ ඇයි කියලා ඒකේ තියෙනවා. මේ තියෙන පත්තරේ. මේක ලන්ඩන් වල ගහන පත්තරේ. ඉවනිං ස්ටෑන්ඩඩ් එක. මේ බලන්න වොට්සන්. හෙඩ්ලයින් එක. මවුසන් ඇන් විලියම්ස් සමාගමේ මිනි මැරුමක්. දැවැන්ත සොරකමකට කළ උත්සාහයක්. අපරාධකරු අත්අඩංගුවට ගැනීම. වොට්සන්, මේක කියවන්න. මවුසන් නම් ප්‍රකට තරවුකාර සමාගමට අයත් මිලියන ගණනක් වටිනා සුරකුම්පත් සොරකම් කිරීමට දරූ උත්සාහයක් හෙළිවෙයි. හෝල් පීක්‍රොෆ්ට් නමින් අලුතින් සමාගමට බැඳුණු ලිපිකරුවෙකු එම සමාගමේ සේප්පු අගුල්වල මුද්‍රා සටහන් ලබාගෙන ඇති අතර ඒ අනුව යතුරු සාදාගෙන සුරක්ෂිතාගාරයට ඇතුළු වී ආරක්ෂක නිලධාරියා මරා සේප්පුවක් තුල සඟවා තිබුණු අතර නාගරික පොලිස් සේවයේ සාජන්ට් ටියුසන්ගේ අවධානයට ලක් වූ සමාගම් පරිශ්‍රයේ ගැවසුණු පුද්ගලයෙකු පසුපස හඹා යෑමේදී සොරකම හෙළි වී ඇත. මෙය ළඟදී හිරෙන් නිදහස් වූ බසින්ටන් නම් වංචනිකයාගේ සහ ඔහුගේ සහෝදරයාගේ සැලැස්මක් අනුව සිදු කරන ලද සොරකමකි. ඔහුගේ සහෝදරයා මේ සොරකම සිදු කරන අවස්ථාවේ එහි නොසිටි අතර පොලිසිය ඔහු පිළිබඳ සෙවිල්ලෙන් සිටි. හරි. පොලිසියට මහන්සි වෙන්න දෙයක් නැහැ. අයියා අත්අඩංගුවට පත් වෙලා ඉවරයි. මල්ලි මෙතන ඉන්නවා. හොරෙක් තක්කදියෙක් වුණත් තමන්ගේ සහෝදරයාගේ බෙල්ලට තොණ්ඩුව වැටෙනවා කියලා දැනගත්තහම තමන්ගේ ජීවිතේ නැති කරගන්න හදපු එක තමා වොට්සන් මට තියෙන පුදුමේ. කොහොම වුණත් ආතපින මෙතන ඉන්න බව අපි පොලිසියට දැනුම් දෙමු. මිස්ටර් පීක්‍රොෆ්ට්, ඔබ වෙනුවට මවුසන් සමාගමේ පෙනී හිටියේ අයියා. මවුසන් සමාගමේ ලොක්ක හැටියටත් එතකොට ඔබ මුණ ගැහෙන්න තැනැත්ත හැටියටත් පෙනී හිටියේ එයාගේ මල්ලි ආත පින. මිස්ටර් පීක්‍රොෆ්ට්, දැන් ඔබේ ගැටලුව විසඳුණා නේද?